ලැම්බෝගිනි මෝටරතයක් කියලා කියන්නේ අපේ හුඟක් අයට ළඟා කරගන්න අපහසු සිහිනයක්. හැබැයි මේ මෝටරතය නිර්මාණය කරලා තියෙන්නේ යුද සිරකරුවෙක් කියලා ඔබ මීට කලින් කවදාවත් අහලා තිබුණද? ඉතින් මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ඒ අද්විතීය මෝටරතේ නිර්මාපකයා වන පෙරුචෝ ලැම්බෝගිනිට ලැම්බෝගිනි මෝටරතය නිර්මාණය කිරීම සඳහා පසුබිම සකස් වූ ආකාරය පිළිබඳව. 1916 වර්ෂයේ උතුරු ඉතාලියේ රෙනාසෝ කියන ගම්මානයේ තමයි පෙරුචෝ උපත ලබන්නේ. ඔහුගේ දෙමව්පියන්ගේ ජීවනෝපාය වුණේ වයින් සෑදීම සඳහා මිදිවගා කිරීමයි. ඒ නිසා පෙරුචෝගේ ළමා කාලය ගත වෙන්නේ පියාගේ මිදිවතුවල වැඩ කරමින්. ඔවුන් ඔහුට මිදි වගා කිරීම සම්බන්ධ කෘෂිකාර්මික ඥානය සහ ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන සෑදීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් ආදිය කියලා දෙනවා. පෙරුචෝ මේ සියල්ලම හොඳින් ඉගෙන ගත්තත් මොහුගේ වැඩි කැමැත්තක් තියෙන්නේ වගා කටයුතු වලට නම් නෙමෙයි. කාර්මික කටයුතු වලට එහෙමත් නැත්නම් ගැරේජ් වැඩවලට. පියාගේ වතුවල භාවිත වන ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර අලුත් වැඩියා කිරීම සඳහා තමයි මොහු කුඩා කාලේ ඉඳලම ගොඩක්ම කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ. පවුලේ ව්‍යාපාරවලින් ඈත් වෙලා වෙනත් මාර්ගයකට යොමු වීම අවදානම් සහගත දෙයක් වුණත් පෙරුචෝ අවසානයේ තීරණය කරනවා Tamanගේ සිතේ කුඩා කාලේ ඉඳන්ම කැමැත්තක් තිබෙන කාර්මිකාංශයට යොමු වීමට. ඔහුගේ පවුලේ ව්‍යාපාරයට පරිබාහිර දෙයක් කිරීමට යෑම පිළිබඳව පියා දැඩි ලෙස කලකිරීමටපත් වුණත් ඔහු ප්‍රෙටලි ටාඩියා කියන තාක්ෂණික ආයතනයේ ශිෂ්‍යයෙක් බවට පත් වෙනවා. පෙරුචෝ Tamanගේ ඉගෙනීමේ කටයුතු වලින් පසුව ඉතාමත් දක්ෂ කම්හල්කරුවෙක් යටතේ පුහුණු වීම සඳහා යොමු වෙනවා. මේ කම්හල්කරුවා යකඩ වැඩ සහ වැල්ඩෙන් කිරීම පිළිබඳව ඔහු දන්නා සියලුම රහස් පෙරුචෝට කියලා දෙනවා. තව තවත් කාර්මික දැනුම හඹා යෑමේ පිපාසයෙන් පසුවන පෙරුචෝගේ ඊළඟ ඉලක්කය වෙන්නේ ඉතාලි හමුදාවේ රථවාහන අලුත් වැඩියා කිරීමේ කටයුතු වල නියැලිලා ඉන්න කැවලියා රෙගී කර්මාන්ත ශාලාවේ රැකියාවක් ලබා ගැනීමයි. මෙම කර්මාන්ත ශාලාවේ රැකියාවක් ලබා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් වුණත් අධිෂ්ඨානශීලීව ඊට මුහුණ දුන් පෙරුචෝට අවසානයේදී මෙම ආයතනයේ රැකියාවක් ලබා ගැනීමට හැකි වෙනවා. වයස අවුරුදු 18 දී පෙරුචෝ නැවතත් ඔහුගේ ගමට යනවා. එහිදී දීර්ඝකාලීන මිත්‍රයෙක් වන මෙරිනෝ ෆිලිපිනි සමග එකතු වෙලා රථවාහන අලුත් වැඩියා කිරීමේ ආයතනයක් පටන් ගන්නවා. මෙම ආයතනයෙන් තමයි පසුකාලීනව දැවැන්ත මෝටර රථ ව්‍යාපාරයක් ගොඩනැංවීම සඳහා පෙරුචෝට මූලික අඩිතාලම ලැබෙන්නේ. මේ අතරතුර දෙවන ලෝක යුද සංග්‍රාමය පටන් ගන්නවා. ඒ හේතුව නිසා පෙරුචෝගේ නිදහස් ජීවිතයට සමුදීලා රාජකීය ඉතාලි ගුවන් හමුදාව විසින් නියම කරන ලද විදිහට ග්‍රීසියේ රෝඩ්ස් දූපත් බලකොටුවේ කාර්මික ශිල්පියෙක් විදිහට වැඩ කිරීමට පෙරුචෝට සිද්ධ වෙනවා. වසර 3කට පස්සේ ඉතාලිය යටත් වෙනවා. ඊට පස්සේ ජර්මානු හමුදා බලකොටුවේ පාලනය අතට ගැනීමත් සමග ඉතාලි ජාතිකයන්ව දූපතෙන් ඉවත් කරවනවා. හැබැයි පෙරුචෝ ඔහුගේම රථවාහන අලුත් වැඩියා කිරීමේ ආයතනයක් දූපතේ පවත්වාගෙන යාමට අවසරයක් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. තවත් වසර දෙකකට පසු ඒ කියන්නේ 1945 දී මිත්‍ර හමුදාවන් දූපතට පැමිණෙනවා. ඔවුන් පෙරුචෝ ඇතුළු බලකොටුවේ සිටින සියලුම දෙනාව සිරකරුවන් ලෙස යටත් කරගන්නවා. මේ අතරතුර පෙරුචෝගේ තාක්ෂණික හැකියාවන් දකින මිත්‍ර හමුදා නිලධාරීන් ඔහුව Tamanගේ රථවාහන අලුත් වැඩියා කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නවා. වසරකට පස්සේ පෙරුචෝට නිදහස ලැබෙනවා. නිදහස ලැබීමෙන් පසුව නැවත ගමට ආවත් පෙරුචෝට ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න ලැබිලා නැහැ. ඔහුගේ භාර්යාව වූ ක්ලීලියා ඇයගේ පළමු දරුවපතේදීම දරුවාව මෙලවට බිහි කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. මෙම සිදුවීම් වලින් පස්සේ පෙරුචෝ නිතරම කාලය ගත කරලා තියෙන්නේ ඔහුගේ වාහන අලුත් වැඩියා කිරීමේ ආයතනයේ. මෙහිදී යුද්ධයට පෙර තිබුණු වාහන, ලොරි සහ ට්‍රැක්ටර් අලුත් වැඩියා කිරීමේ කටයුතු ඔහු සිදු කරලා තියෙනවා. හැබැයි දවසක් මේ සියල්ලම වෙනස් වන ආකාරයේ දුරකථන ඇමතුමක් පෙරුචෝට ලැබෙනවා. එය ලැබෙන්නේ ඔහුගේ පියාගෙන්. ඔහු කියනවා මට අලුත් ට්‍රැක්ටරයක් ඕන කියලා. ඒ මොහොතේදී තමයි පෙරුචෝට හිතෙන්නේ පශ්චාත් යුද වාතාවරණයත් සමග ඉතාලියේ කෘෂිකර්මාන්තයේ වැඩ දියුණු කිරීම සඳහා අලුතින් කෘෂිකාර්මික වාහන නිපදවීමේ අවශ්‍යතාවය පිළිබඳව. හැබැයි මෙවැනි නිෂ්පාදන සිදු කිරීම සඳහා වඩාත් හොඳ යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙනවා. එම නිසා සන්නන්ත රථ සම්බන්ධ පෙරුචෝට තිබුණු අත්දැකීම් උපයෝගී කරගෙන ඉවත් කරන ලද යුද යන්ත්‍රෝපවලින් අලුත් ට්‍රැක්ටර් නිර්මාණය කිරීමට පෙරුචෝ පෙළඹෙනවා. මෙම ට්‍රැක්ටර් වලට බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන ලද පැරණි මොරිස් එන්ජින් සවි කරලා ඒවා පෙට්‍රල් වෙනුවට ලාභදායී ඩීසල් වලින් ක්‍රියාත්මක වන ආකාරයෙන් නිර්මාණය කෙරෙනවා. ඒ අනුව පෙරුචෝට වෙළඳපොලේ ඇති ට්‍රැක්ටර් වලට වඩා නවීන සහ මිලෙන් අඩු ට්‍රැක්ටරයක් හඳුන්වා දීමේ හැකියාව ලැබෙනවා. ඉන් පසුව පෙරුචෝ ලැම්බෝගිනි ට්‍රැක්ටර්ස් නමින් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ලැම්බෝගිනි ට්‍රැක්ටර් සඳහා වෙළඳපොළ ඉල්ලුම ඉහළ යාමෙන් නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට වැඩි ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. එම නිසා ඔහුගේ පියා ඔහුට අයත් ගොවිපළ ඇපකරයක් වශයෙන් තියලා ණයක් ලබා ගන්නවා.
මේ ඉතාමත් අවදානම් සහගත ක්‍රියාවක්. හැබැයි වාසනාවට ලැම්බෝගිනි ට්‍රැක්ටර් ව්‍යාපාරය එම අංශයෙන් ඉතාලියේ අති දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වෙනවා. ව්‍යාපාරයේ සාර්ථකත්වයක් සමග ෆෙරුචෝ ධනවතෙක් වෙනවා. ඉතින් හැම ධනවතෙක්ම කරනවා වගේ වේගවත් මෝටර් රථ මිලදී ගන්නත් ෆෙරුචෝට අවස්ථාව ලැබෙනවා. ඔහු මිල අධික ජගුවර්, මර්සඩීස්, මසරාටි සහ ෆෙරාරි මෝටර් රථ එකතු කරන්නටත් පටන් ගන්නවා. හැබැයි මේ එකකින්වත් ඔහු තෘප්තිමත් වුණේ නැහැ. විශේෂයෙන්ම ඔහු සතුව තිබුණු ෆෙරාරි 250 GT මෝටර් රථය පිළිබඳව ඔහු සෑහීමටපත් වුණේ නැහැ. ඊට හේතුව එම මෝටර් රථයේ ක්ලච් නිතරම අලුත් වෙඩියා කිරීමට සිදුවීම. දවසක් ඔහු මෙම ෆෙරාරි මෝටර් රථයේ අලුත් වෙඩියා කිරීමේ කටයුතු සඳහා ඔහුගේ කාර්මික ශිල්පියා වෙතට ගෙන එනවා. ෆෙරුචෝට දක්නට ලැබෙන්නේ මෙම මිල අධික මෝටර් රථයේ ක්ලච් සඳහා භාවිත කර ඇත්තේ තමන්ගේ ට්‍රැක්ටර් වර්ගයක් සඳහා භාවිත කරන උපාංග කියලා. ඇත්තටම ඒ කොටසේ වටිනාකම යුරෝ 10ක් පමණයි. යුරෝ 10ක් වටින උපාංගයක් වෙනුවෙන් යුරෝ 1000ක මුදලක් ගෙවීමට සිදුවීම පිළිබඳව ඔහු නොසතුටටපත් වෙනවා. ඉන් පසුව ඔහු ෆෙරාරි මෝටර් රථ සමාගමේ හිමිකරු වන එන්සෝ ෆෙරාරිට මෙම අඩුපාඩු පිළිබඳව පවසනවා. ෆෙරාරි මෝටර් රථවල ක්ලච් පද්ධතිය නිතරම අලුත් වෙඩියා කිරීමට සිදුවීමත් ඒවායේ ഘോഷාකාරී බවත් දහවනේ රළු ක්‍රියාකාරීත්වයක් පිළිබඳව ෆෙරුචෝ මෙහිදී විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරනවා. ෆෙරුචෝගේ අදහස් නොපිළිගන්නා ෆෙරාරි ඔහුව එතනින් ඉවත් කරමින් කියා සිටින්නේ මගේ වාහනවල එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාගේ හැකියාව පිළිබඳ ප්‍රශ්නයක් කියලා. ඔයා ට්‍රැක්ටර් රථ රියදුරෙක්. ඔයා ගොවියෙක්. ඒ නිසා මගේ වාහනවල අඩුපාඩුකම් ගැන ඔයා මට කියලා දෙන්න එපා. මගේ වාහන තමයි ලෝකේ හොඳම වාහන. ෆෙරාරි මේ විදිහට කියද්දී ෆෙරුචෝ කියනවා ඔව් මම ගොවියෙක්. හැබැයි මම ඔයාට පෙන්වන්නම් නියම ක්‍රීඩා මෝටර් රථයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා. එදින ෆෙරුචෝ නිවස කරා යන්නේ ඔහුට කළ හැකි දේ පිළිබඳ දැඩි අදිෂ්ඨානයකින් යුක්තව. ඒ කාලේ හුඟක් අය කියලා තියෙනවා ඔහු මේ කරන්න යන දේ ඉතාමත් මෝඩ ක්‍රියාවක් කියලා. ට්‍රැක්ටර් නිෂ්පාදනයෙන් තමන්ට ලැබුණු වාසනාවට පයින් ගැසීමක් තමයි ෆෙරුචෝ කරගන්න යන්නේ කියලා බොහෝ අය කියලා තියෙනවා. ඒ කිසිම දෙයකින් සැලෙන්නේ නැති ෆෙරුචෝ ඔහුගේ නමින් අලුත් සමාගමක් පටන් ගන්නවා. ෆෙරාරි සමාගමේ කලින් සේවය කළ තිදෙනෙක්ව තමාගේ සමාගමට බඳවා ගන්නා ෆෙරුචෝ නව සමාගමක් ස්ථාපිත කිරීම සඳහා විශාල ඉඩමක් මිලදී ගන්නවා. මාස 9කින් ෆෙරුචෝ ඔහුගේ පළමු ක්‍රීඩා මෝටර් රථයේ වැඩ කටයුතු නිම කරනවා. එම මෝටර් රථයේ ලාංඡනයේ ලෙස ඔහුගේ ලග්න සලකුණ යොදා ගනු ලබනවා. ලැම්බෝගිනි 350 GT ලෙස නම් කරන ලද මෙම මෝටර් රථය මෝටර් රථ ඉතිහාසයේ තාක්ෂණික පෙරලියක් ඇති කරන ලද මෝටර් රථයක් විදිහට තමයි සැලකෙන්නේ. V12 එන්ජිමක්, 5 ස්පීඩ් ගිය පද්ධතියක්, 4-wheel disc brake සහ 4-wheel independent suspension පද්ධතියකින් මෙම සුපිරි මෝටර් රථය සමන්විත වෙනවා. ටෝරින් මෝටර් රථ ප්‍රදර්ශනයේදී පළමු වරට එළිදක්වන ලද මෙම මෝටර් රථය කාගෙත් පැසසුමට ලක් වෙනවා. මේ අනුව ෆෙරුචෝ එන්සෝට සහ ඔහුව හාස්‍යයට ලක් කළ අයට ඔප්පු කරලා පෙන්වනවා තමන් ගොවියෙක් වගේම සුපිරි තත්ත්වයේ මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ඇති දක්ෂ කාර්මික ශිල්පියෙක් කියලා. ඊළඟ වසර කිහිපය පුරාවට ෆෙරුචෝගේ ට්‍රැක්ටර් සහ මෝටර් රථ ව්‍යාපාරය ඉතාමත් සාර්ථක වෙනවා. ෆෙරුචෝගේ නිවැරදි නායකත්වයේ යටතේ ඔහුගේ කණ්ඩායම 400 GT මෝටර් රථයක් සහ මියුරා P400 නමින් රහසිගතව සැලසුම් කරන ලද මෝටර් රථයක් නිෂ්පාදනය කරනවා. එම මියුරා මෝටර් රථය මෝටර් රථ දහවන තරඟ සඳහා යෝග්‍ය වන ආකාරයෙන් තමයි ඔවුන් නිර්මාණය කරන්නේ. ඒ වගේම මෝටර් රථයක පිටුපස මැද කලාපයේ එන්ජිමක් පිහිටවන ලද ලෝකයේ පළමුවැනි මෝටර් රථය විදිහට තමයි මෙම මෝටර් රථය සැලකෙන්නේ. හැබැයි මියුරා මෝටර් රථයේ නිර්මාණ කටයුතු අවසන් වීමෙන් පසුව තමයි ලැම්බෝගිනි මෝටර් රථ සමාගමේ නිර්මාණකරුවන් ෆෙරුචෝට මෙම මෝටර් රථය පෙන්වන්නේ. ෆෙරුචෝ ධාවන තරඟ සඳහා මෝටර් රථයක් නිර්මාණය කිරීමට වැඩි කැමැත්තක් නොදැක්වීම නිසායි ඔවුන් මේ ආකාරයෙන් රහසිගතව මේ නිර්මාණය කරන්නේ. වසර කිහිපයකට කලින් ෆෙරුචෝ ප්‍රධාන මෝටර් රථ ධාවන තරඟයකදී ඔහුගේ අධිවේගී මෝටර් රථය මාර්ගෙන් ඉවතට ලිස්සා ගොස් අවන්හලක ගැටි අනතුරක් සිදුවීම නිසා තමයි ඔහු මේ ආකාරයේ මෝටර් රථ සඳහා වැඩි කැමැත්තක් දක්වලා නැත්තේ. හැබැයි තමන්ගේ කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද මෝටර් රථය පිළිබඳව සැලවීමෙන් අනතුරුව ඔහු ඊට එරෙහි වෙලා නැහැ. එම තීරණය ෆෙරුචෝ විසින් ගන්නා ලද හොඳම තීරණය බවට නවීන ලැම්බෝගිනි මෝටර් රථ සාක්ෂි දරනවා. මියුරා මෝටර් රථය ලෝකයේ පළමුවෙනි සුපිරි මෝටර් රථය විදිහට තමයි සැලකෙන්නේ. එම මෝටර් රථයෙන් පසුව සියලුම අධිවේගී මෝටර් රථ සඳහා පිටුපස මැද කලාපයේ එන්ජින් පිහිටුවීම සම්මතයක් බවට පත් වෙනවා. මියුරා මෝටර් රථයෙන් පසුව එස්පාඩා, ඉස්ලෙරෝ, අරාමා, උරෙකෝ සහ කන්ටාච් වැනි මෝටර් රථ වෙළඳපොළට නිකුත් වෙනවා. මේ මෝටර් රථ අනෙක් මෝටර් රථවලට වැඩිය විශේෂත්වයක් උසලනවා. ඊට හේතුව ලැම්බෝගිනි මෝටර් රථවල සියලුම කොටස් එම සමාගමෙන්ම නිෂ්පාදනය කිරීම. ඒ වගේම කන්ටාච් මෝටර් රථය තමයි මෝටර් රථ ඉතිහාසය තුළ වැඩිපුරම කතාබහට ලක් වුණු මෝටර් රථය. හැබැයි අවාසනාවන්ත විදිහට ෆෙරුචෝගේ සාර්ථකත්වයට බාධා පැමිණෙනවා. ඊට හේතුව බොලීවියාවට ඇවීමට තිබූ ට්‍රැක්ටර් 5000ක ගනුදෙනුවක් අවලංගු වීම.
බොලිවියාව තුළ උද්ගත වෙමින් පැවති දේශපාලනික අස්ථාවරත්වය නිසා තමයි මෙම අවලංගුවීම සිදුවෙන්නේ. මෙම ගැටලුකාරී වාතාවරණය හමුවේ ට්‍රැක්ටර් සමාගම සහ ලැම්බෝගිනි මෝටර් සමාගමේ කොටස් වලින් 51% විකුණා දමන්නට පෙරචෝට සිදු වෙනවා. මේ තත්ත්වය තවත් බරපතල වෙන්නේ ගෝලීය කොටස් වෙළඳපොලේ විශාල කඩාවැටීමක් සිදුවීමත් සමග. ඒ විතරක් නෙවෙයි මේ කාලයේදී OPEC සංවිධානය මගින් තෙල් සම්බාධක පනවනු ලබනවා. තෙල් සම්බාධක පැනවීම නිසා ඉන්ධනවල මිල ඉහළ යනවා. ඒ සමග මෝටරත කර්මාන්තයේ අර්බුදකාරී තත්ත්වයක් පැන නැගෙනවා. පෙරෝෂෝ මේ තත්ත්වය හමුවේදී ඔහුගේ විකුණා නැති ට්‍රැක්ටර් විකිණීම සඳහා ගැනුම්කරුවන් සොයනවා. ඉන් පසුව ලැම්බෝගිනි මෝටරත සමාගමේ තමාට හිමි වී ඇති කොටස් ප්‍රමාණය වන 49%ක් විකුණා දමනවා. කලින්ම විශ්‍රාම යාමට ෆෙරුචෝ තීරණය කරනවා. හැබැයි ෆෙරුචෝ සතුව තිබුණු වෙනත් කුඩා සමාගමක් ඔහුගේ එකම පුත්‍රයා වන ටෝනිනෝ හට පවරනවා. පසුව ටෝනිනෝ විලාසිතා සහ සුඛෝපභෝගී භාණ්ඩ ව්‍යාපාරයක් ඔහුගේ පෙළපත් නාමය යටතේ සාර්ථකව පවත්වාගෙන යනු ලබනවා. මේ අතරතුර ලැම්බෝගිනි සමාගමේ නව හිමිකරුවන් සමාගම නැවත නගා සිටුවීම සඳහා කටයුතු කළත් ඔවුන් අසමත් වෙනවා. සමාගමේ මූල්‍ය අර්බුදය හමුවේ ඒ රජයට පවරා ගනු ලබනවා. වසර කිහිපයකට පසුව ඉතාලි රජය විසින් ලැම්බෝගිනි සමාගම ඩොලර් මිලියන 3කට ප්‍රංශ බිලියනපතියන් දෙදෙනෙකුට විකුණා දමනවා. ඔවුන් උත්සාහ කරන්නේ පැරණි ලැම්බෝගිනි කර්මාන්ත ශාලාව නවීකරණය කර අලුත් ඉංජිනේරුවන් බඳවා ගැනීමට. මේ සඳහා ඔවුන්ට අති විශාල මුදලක් වැය කරන්නට සිදුවීම නිසා ඔවුන් නැවත මෙම සමාගම ඇමරිකාවේ ක්‍රයිස්ලර් මෝටරත සමාගමට විකුණනු ලබනවා. ක්‍රයිස්ලර් සමාගම ලැම්බෝගිනි නාමය ඇමරිකාවේ ප්‍රචලිත කිරීමට උත්සාහ කළත් මෝටරත විකිණීමෙන් ලාභයක් ඉපීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් නැවතත් එම සමාගම ඉන්දුනීසියානු සමූහ ව්‍යාපාරයකට විකුණනු ලබනවා. ඉන්දුනීසියානු සමූහ ව්‍යාපාරය ලැම්බෝගිනි මෝටරත විකිණීමෙන් ආදායමක් ලබා ගත්තත් ඒ වන විට ආසියාවේ ඇති වී තිබුණු මූල්‍ය අර්බුදය හමුවේ එයින් ලාභයක් ඉපීමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. අවසානයේදී අවුඩි සමාගම ලැම්බෝගිනි ආයතනයේ මිලදී ගනු ලබනවා. ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලිය සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනවා. අවුඩි සමාගමේ නායකත්වයේ යටතේ ලැම්බෝගිනි මෝටරත සමාගම මේ වන විට 21 වන ශතවර්ෂයේ අභියෝග හමුවේ නොසැලී දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වී තිබෙනවා. ගලාඩෝ හුරකාන් ඇවන්ටඩෝර් සහ උරස් වැනි සුපිරි මෝටරත හඳුන්වාදීමත් සමග ලැම්බෝගිනි මෝටරතවලට ලෝපුරා දැවැන්ත ඉල්ලුමක් ලැබිලා තියෙනවා. 2019 වර්ෂය වන විට ලැම්බෝගිනි සමාගම වාර්තාගත අලවියක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට ලැම්බෝගිනි සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 11ක් පමණ වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි ගොවියෙක් සහ යුද සිරකරුවෙක් වුණු පුද්ගලයෙක් ඔහුගේ ට්‍රැක්ටර් ව්‍යාපාරය අධිවේගී සුපිරි මෝටරත ව්‍යාපාරයක් බවට පත් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන සිතන දේ සඳහන් කරලා පහළ කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අමුතුම ආකාරයේ වීඩියෝවකින් අපි ආයෙමත් හමු වෙමු. අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. සුබ දවසක්.